समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संघमुखदं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස ආරභත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ තුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුංජරෝ यो इमस्मिन् धम्म विनये अपमत्तो विहेष्यति पहाय जाति संसारं दुःखसन्तं करिष्यति एमागे स्वामीयो भाग्यवतो अरिहन्तो गौतम බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුණසාගරන්තං සන්තා සදා හොන්තු සුඛී අවේරා. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පිහිට ආධාර කර ගනිමින් අද මේ අති උත්තරීතර නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස ඔබ අප හැමදෙනාගේම සිස්සතන් නිවා සුවපත් කරනවස් මේ වටිනා ධර්ම දානමය අමා ධර්මය ලෝකයට sannivedanaya කරමින් රූපවාහිනිය ඔස්සේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය දානය කරන මොහොත ලෞතර බුදුරජාණන් වහන්සේගේ උත්තම අවබෝධ ඥානය, සර්වඥතා ඥානය දෙවියන් සහිත ලෝක සත්වයාගේ සුඛාවබෝධය පිණිස 45 වර්ෂයක් මුළුල්ලේ තමන් වහන්සේ මහා කරුණාවෙන් බෙදා හදා වදාළි. ගම් නියම් ගම් සිසාරමින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වෙහෙස කෙරෙව්වේ. තමන් වහන්සේගේ ජීවිතය ගැන බුදු ජීවිතය පිළිබඳව කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ දිනචරියාව මහා පුදුම විදිහේ පරාර්ථකාමී දිනචරියාවක් වුණා. දවස කොටස් කිහිපයකට බෙදාගත්ත, කොටස් 5කට බෙදෙව්වා. තමන් වහන්සේගේ
ලෝතුරු අවබෝධ ඥානය සදේවක ලෝකවාසී ජනතාවට දෙවියන් සහිත ලෝක සත්වයාට බෙදාදීම පිණිස ලෝක සත්වයාට මේ ධර්ම අභිසමය පිණිස දවස වෙන් කළේ එහෙමයි. තමන් වහන්සේට පහුවෙනිදා කටයුතු සඳහා විවේකය අවශ්‍ය නිසා පැයකුත් මිනිත්තු ගණනක් විවේක ගත්තා. දවසේ පැය 24න් පැය 2කට වැඩිය අඩු කාලයක් විවේක අරගෙන පැය 22කට වැඩිය දෙවියන් සහිත ලෝක සත්වයා උදෙසා බුදුරජාණන් වහන්සේගේ බුදු ජීවිතයම පින්වත්නි ගත කළේ. 45 වර්ෂයක් අවුරුදු 45ක් මුළුල්ලේම. උන්වහන්සේ උතුම් ධර්මය ලෝකයාට දේශනා කරන්නට වසර කොටස් කීපයකට බෙදාගත්තා. අවුරුද්ද බෙදාගත්තා. මහා මණ්ඩල චාරිකාව, අන්තෝ මණ්ඩල චාරිකාව, මධ්‍ය මණ්ඩල චාරිකාව කියලා. මාස 9ක්, මාස 6ක්, මාස 3ක් වශයෙන් වර්ෂය බෙදා වෙන් කරගත්තා. බලන්න කොච්චර පිළිවෙලද කියලා. දවස කොටස් 5කට බෙදාගත්තා. ඒ වගේම මාස 12 බෙදාගත්ත විදිය. තුලිත චාරිකාව, අතුලිත චාරිකාව කියලා ආකාර දෙකකින් බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේගේ බුදු අසිරිය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විදහාපාමින් බුද්ධ ලීලාවෙන් වැඩම කරනවා. ඒ සුදුසු අවස්ථාවේදී සාමාන්‍ය අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේගේ බුදු අසිරිය හකුලවාගෙන සාමාන්‍ය විදිහට වැඩම කළා. ඒ තැනට අවශ්‍ය කරන ආකාරයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙන් වැඩම කළේ. ඒ ගමනේදී තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඔය බොහෝ දුක් විඳ අසරණ මිනිස්යන්ට පිහිට වී වදාළේ. කිසා ගෝතමී අම්මා මාතාවක් තමන්ගේ දරුවන්, ස්වාමිය, මව් දෙමව්පියන් ආදී ඥාතීන්ගේ වියෝවය නිසා පටාචාරාව අප්‍රමාණ දුක් විඳා. එතුමියට ඥාති වැසණයෙන් තමන්ගේ සිහි එළඹ ගන්නවත් බැරි තරම් අසරණ වුණා. ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව පමණයි මට ඉතුරුව තියෙන්නේ. මගේ ස්වාමියා මිය ගියා. මගේ දරුවන් මිය ගියා. පෙර දහමා වැස්සෙන් මගේ අම්මයි තාත්තයි එකම සහෝදරයයි ඒ ගෘහයට යට වෙලා මිය ඇදුණ එක තැනම. බලන්ට දවසක් ඇතුළත මරණ කිහිපයක් කිසි කෙනෙක් මේ ලෝකයේ Tamanට නැති බව දැනුණා. ශෝකය දරා ගන්න බැරි වුණා. එදා Tamanගේ ජීවිතය තොර කරගන්නට දැවෙන සෑයට දුවගෙන යනකොට සෑය දෙසට දිව්වේ. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දෙව්රම් මහ විහරටයි යන්න ලැබුණේ. පටාචාරාව සීසුන් වුණා. ඇඳි වතවත් කල්පනාවක් නැහැ. ඥානවන්ත පුරුෂයන් දෙපළක් හැඳ පොරවා ගන්නට සලුපටවල් දෙකක් දුන්නා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් නැගණිය සිහිය උපදව ගන්නට කියලා මතක් කළා. මහා කරුණාව. තැනකට නුසුදුසු විදිහට මේ පැමිණෙන කාන්තාව ඉවත් කරන්න කියලා පළ කළේ නැහැ. නැගණිය සිහිය උපදව ගන්නට, සිහිය උපදව ගන්නට. බලන්න මොනතරම් මහා කාරුණික වචනයක්ද. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන්ම සිහිය ලැබුණා. හැඳ පොරවාගත් සලු ඇතිව බුදුරජාණන් වහන්සේ වෙතින් ධර්මයේ ඇහුවා. හිත එකඟ වුණා. මහා ප්‍රජාපති ගෞතමී දේවියගේ කරුණාවෙන් ශාසනයේ මෙහිණි ආරාමයට
තමන්ගේ ජීවිතය වෙන් කළා නොබෝ කලකින්ම අති දීර්ඝ සංසාර ගමනක හැඬුම් බැලපුම් විඳමින් ආපු මේ ගමන කඳුළු සයුර නතර කළා. අමා නිවනට පත් වුණා. කිසා ගෝතමියත් එහෙමයි. මල එකම පුතා කරපින්නාගෙන දරුවා සුවපත් කරන්නට පනෝපද්දව ගන්ට මේ අසරණ මාතාව හඬමින් මේ දරුවා කරේ තියාගෙන ගියක් ගානේ වෛද්‍යවරයෙක් ගානේ දිව්වා. ලෞතුරා බුදුරජාණන් වහන්සේට යොමු වුණා. ඒත් ඥානවන්ත පුරුෂයෙක් ඇයට මතක් කළ මාතාවෙනි ඔය දරුවා සුවපත් කර ගන්න නම් තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වෙතට යන්න. දරුවා මලාය විසි කරලා එන්ටය කියලා කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. බලන්න ස්ථානෝචිත ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ යොදපු තැනක්. හොඳයි එහෙමනම් කිසාගෝතමිය මේ දරුවා සුවපත් කරගන්නට කිසිවෙකුදු නොමල ගෙදරකින් අබහවුරක් අරගෙන එන්ට කියලයි උපදෙස් ලැබුණේ. අනේ සතුටක් ඇති වුණා. හැමෝම කියන මේ දරුවා මැරිලා අමුසොහොනට දාන්න, මේ දරුවා මැරිලා අමුසොහොනට දාන්න මේයින් වැඩක් නැහැ. දර කෑල්ලක් නිරර්ථකයි හැමෝම කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ නෑ. ඇයගේ චිත්තසංතානයේ උන්වහන්සේ දන්නව දකිනවා. ඒකයි සුවිශේෂී බව ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පින්වත්නි. ඒ අනුව ඒ අවස්ථාවේ ගියක් ගානේ ඇවිද්ද අබ ලැබුණා. නමුත් අබ ලැබුණ හැම පස්සේ අහනවා මේ ගෙදර කවුරු හරි මැරිලා තියෙනවද? අනේ ඕනේ තරම් අපේ පවුලේ අතීත ඥාති මැරිලා තියෙනවා. අපේ ආච්චි මැරිලා තියෙනවා. අපේ සීයා මැරිලා තියෙනවා. ඔහොම ආදි වශයෙන් ඥාතීත්වයේ දක්වමින් මේ මියගිය අය ගැන කිව්ව ඔය විදිහෙන් එකම ගෙදරකවත් කිසිවෙකු නොමල අබවිටක් ලැබුණේ නැහැ. හැමෝම මැරිලා. එතුමියට තේරුම් ගියා මේ බුදුරජාණන් වහන්සේ අනේ මට පිහිට වුණා නේද? අනේ ඒ නිදුකානන් වහන්සේ මාව දුකින් නිදහස් කරන්නට මට මේ කර්මස්ථානයක් ලබා දුන්නේ. මල දරුවාව මියගිය දරුවා අමුසොහොනේ අවසන් කටයුතු කරලා බුදුරජාණන් වහන්සේ වෙතට ගියා. අනී අර පටාචාරාව වගේ දුකින් පිරිච්ච හිත සුවපත් කර ගන්නට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ස්වරය උපකාර කළා. ඒ උපකාරයෙන් එතුමිය සසුන් පිළිවෙත් පුරාගත්තා. පසු කලෙකදී අරිහත්වයටම පත් වෙලා සංසාරයේ අප්‍රමාණ කාලයක් දරුවන් වෙනුවෙන් හඬමින් ආපු ගමන නතර කළා. ඒ මාතාව සැනසුණා සදාකාලිකවම. ආය සංසාරේ කවදාවත් හඬන්න හේතු හදාගත්තේ නැහැ. හේතු නැති කළා. සියලු දුකින් නිදහස් වුණා. කිසා ගෝතමිය පටාචාරාව වැනි මහරහත් උත්තමාවියන් වහන්සේලා සම්බුද්ධ ශාසනයේ පහළ වුණේ පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිසයි. ඒ ගමන නිසයි. ඉතින් එවැනි ගමනකදී සෝපාක සුනීත සෝපාක රජ්ජුමාලා ආදී මේ අසරණ දරුවෝ අසරණ මාතාවරු කාන්තාවෝ ස්ත්‍රී පුරුෂ බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ නිසා සැනසී ගත්තා. සූවිසි අසංකේය අප්‍රමේය ගණන් දෙවි මිනිසුන්ට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව ලැබුණා. දැන් මේ බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිර්මල ශාසනය පින්වත්නි අවුරුදු 2600කට පිරීලා. අතරක් නෑර මේ සද්ධර්ම ගංගාව අවිච්ඡින්නව නොසිඳී පවත්වාගෙන මහරහතන් වහන්සේලා විද්‍යමාන වීම නිසා අපට වාසනාව ලැබුණා. ඒ වගේම සීල වෘද්ධ, ගුණ වෘද්ධ, ඥාන වෘද්ධ, තපෝ වෘද්ධ, සුපේශල ශික්ෂාකාමී සංඝ නේතුරුන් වහන්සේලා මේ ශාසන ධර්මය ආරක්ෂා කරගෙන ආවා වැඩියා. ඒ නිසා අද මේ ශාසනය අපට විද්‍යමාන වෙනවා. මේ ශාසන ධර්මයේ පිහිට තියෙනවා.
ඒ නිසා ඒ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඥානවන්ත ප්‍රඥාවන්ත උපාසකෝපාසිකාවන්ටත් ගිහි පැවිදි අපි කාටත් අප්‍රමාණ සැනසීමක් ලබා දෙන එකම සුවය. මේ ලෝකේ පින්වත්නි අපට කොයිතරම් සැපයක් සුඛයක් ආස්වාදයක් ගෙනලා දෙනවා කිව්වත් කොයිතරම් භෞතික ලෝකයේ සම්පත් අපට කවදාවත් සදාකාලික සැපයක් ඒ තුලින් දකින්න බෑ විඳින්න බෑ. මේ ලෝකයේහි තියෙන හේතුන්ගෙන් හටගත් සියලුම වස්තු නිරන්තරයෙන්ම වෙනස් වී විනාශ භාවයට පත් වෙනවා. වෙනස් වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා. සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි. එහෙනම් සංස්කාර කියන පදෙහි තේරුම මොකක්ද? වෙනස් වෙන රටාවකින් යුක්ත හේතුඵල ධර්මය. හේතුවක් නිසා හටගත්ත ධර්ම තමයි මේ ලෝකේ තියෙන්නේ. හේතුවක් නැතුව මේ ලෝකෙ කිසිවක් හටගන්නේ නැහැ. හේතු නැත්නම් හට ගැනීමක් නැහැ. බලන්න තත්ත්වය. එහෙනම් මේ ලෝකයේ මිනිස්යන් ගත්තත්, දෙවියෝ ගත්තත්, ත්‍රිසංගත සත්වයන් ගත්තත්, තව අපායික සත්වයන් ගත්තත් පණ ඇති. ඒ වගේම පණ නැති මේ ගහකොළ, ඉරහඳ තාරකා ආදී මේ කොම සියල්ලමත් පණ ඇති, පණ නැති, අචේතනික, සචේතනික මේ හැම වස්තුවක්ම හට අරගෙන තියෙන්නේ පින්වත්නි හේතුවක් නිසායි. හේතුවක් නිසායි. මේ ලෝකේ මේ හට ගැනීම කාරණය පිළිබඳව විද්‍යාත්මකව තථාගත බුදුරජාණන් වහන්සේ මනාව දක්වලා තියෙනවා. සූවිසි ප්‍රත්‍ය වශයෙන් සඳහන් කරනවා. ප්‍රත්‍ය 24කින් තමයි මේ ලෝකේ හැම වස්තුවක්ම හට අරගෙන තියෙන්නේ යම් ප්‍රත්‍යයකින්. ඒ 24 යම් ප්‍රත්‍යයකින්. කම්මප්පච්චයෝ, විපාකප්පච්චයෝ අනාදි වශයෙන්. එහෙනම් මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් මේ සෑම සංස්කාර ධර්මයක්ම පණ ඇති පණ නැති හැම සංස්කාර ධර්මයක්ම හේතුන්ගේ වෙනස් වීම නිසා, ඒ කියන්නේ හට ගැනීමට හේතු වෙච්ච සාධක, ඒ මූල කාරණාවන් වෙනස් වෙනකොට ඒ හටගත් ස්වභාවය වෙනස් වෙලා යනවා. දැන් බලන්න මෙහෙම. දැන් ඔබේ වයස අවුරුදු 10ක් වෙන්න පුළුවන්. මේ බණ අහන අය අතරේ අවුරුදු 10 දරුවෝ ඉන්න පුළුවන්. අවුරුදු 15ක් වෙච්ච 20ක් 25ක් 30ක් වෙච්ච තරුණ පිරිස් ඉන්නත් පුළුවන්. ඊළඟට අවුරුදු 40ක් 45ක් 50ක් වාගේ මධ්‍යම වයසේ ඇත්තොත් ඉන්නවා. අවුරුදු 60 70 අයත් අවුරුදු 90ක් 100ක් ආසන්න වෙච්ච දුර්ලභ අවස්ථාවක් වශයෙන් කියන්න පුළුවන්. එවැනි දීර්ඝ ආයුෂ ගෙවන අයත් ඉන්න පුළුවන්. දැන් ඔබ බලන්න ඔබේ ආයුෂයේ වයස, දැන් ඔබේ වයස් ප්‍රමාණය අවුරුදු 50 කෙනෙක් හිතන්න මීට අවුරුදු 40කට ඉස්සෙල්ලා කොහොමද මගේ රූප ස්වභාවය? රූප කලාපයන්ගේ වෙනස් වීම කොච්චරද? දැන් බලන්න පරණ කාලේ, අපේ මුල් කාලේ ගතිපු ඡායාරූපයක් දැන් නැවත බලනකොට හරි වෙනස්නේ. අනේ බලන්න මේ කාලේ කොච්චර ලස්සනයිද. දැන් එහෙම නෑ, වෙනස් වෙලා ඇදිලා ගිහිල්ලා නේ. එහෙම අපි කියන්නේ මොකද? තරුණ කාලේ පෙනුම නෙවෙයි, මධ්‍යම වයසට එනකොට තියෙන පෙනුම. මධ්‍යම වයසේ පෙනුම නෙවෙයි, මහලු වයසට එනකොට තියෙන අපේ පෙනුම. ඒටත් වඩා හාත්පසින්ම වෙනස් ළමා කාලේ ලපටි වයසේ ලදරු වයසේ පෙනුම. අපට පේනවා පින්වත්නි නම් රූපමය වශයෙන් රූප කොටස, රූප කලාප කියලා කියනවා. එහෙනම් රූපයත් වෙනස් වෙලා වෙනස්කම් රසක වෙනස් වීමක් තියෙනවා. එන්න අනිත්‍ය කියන්නේ ඒක. ඊළඟට මේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත රූපකය වෙන්නට පුළුවන්. ඒ වගේම රූපය හා සම්බන්ධ උපාදාය කාරණා වෙන්න පුළුවන්. කොහොම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ස්වභාවය නොනවත්වා වෙනස් නොවී තබා ගන්න බැරිකම අනාත්මය කියලා කියනවා. අනාත්මය. සබ්බේ ධම්මා අනාත්තා. එහෙනම් මේ ලෝකේ වෙනසට පත්වෙන කිසිවක්
වෙනස් නොවී පවත්වා ගන්න නැහැ. ඒක අනාත්මය කියන්නේ. දැන් වයසට යන එක අපිට වෙනස් කර ගන්න පුළුවන්ද හිතලා බලන්න. දැන් අපි උත්සාහවත් වෙනවන්නේ නේද? දැන් විශේෂයෙන්ම අපේ උපාසිකාවරු තමන් වයසට යන එක ටිකක් අඩු කර ගන්නට වයසක පෙනුම අඩු කර ගන්නට කොයි තරම් උත්සාහවත් වෙනවද? ඒක වරදක් කියලා නෙවෙයි මේ කියන්නේ. මේ කාරණය මතු කරපු නිසායි මතක් කරන්නේ. දැන් අවුරුදු 65 වාගේ වයසක කෙනෙක් තමන්ගේ රූපය ගැන දැඩි ලෙස හිතනවා නම් ඊළඟට අවුරුදු 40ක 30ක වාගේ පෙනුම ගන්න මොන තරම් බාහිර ආලේපන විලේපන යොදනවා, නොයෙක් විදිහේ ඖෂධ ලබා ගන්නවා, ශාරීරික අභ්‍යාසවල යෙදෙනවා. ඒ මොකටද? තමන්ගේ ජරා ජීර්ණතාවය ලෝකයට නොපෙන්වා ජීවත් වෙන්න. ඒකනේ කියන්නේ. ඒකයි. ඉතින් එතකොට පින්වත්නි පේනවා එහෙනම් අපි කොයිතරම් උත්සාහ කළත් ජරාපි දුක්ඛා මේ වයසට යන්නේක ශාරීරිකව වෙනසට පත්වෙන එක වළක්වාලිය නොහැකි. බාහිරින් කොච්චර අපි ආලේප විලේපන ආදී යෙදුවත් ඖෂධ ලබා ගත්තත් අභ්‍යාස කළත් මේ කයෙහි දිරණ ගතිය වෙනස් කරන්න බෑ සදාකාලිකව. සාමාන්‍ය සුළු සුළු වශයෙන් පොඩි පොඩි වෙනස්කම් ටිකක් කළත් ඒවා යට කරගෙන ජරාව නැමැති දුක මතුවෙනවයි කියන එක බුදුරජාණන් වහන්සේ වදාලා. ජරාව කියන්නේ වයසට යාමනේ. ජරාවටපත් වෙනවා. එතකොට ඒක දුකක්. ඒක සැපයක් කියලා හිතන්න බෑ. ඒක දුකක්. ඒ දුක නැති කරගන්න තමයි මේ අජර ස්වභාවයෙන් අපිව දක්වන්න තමයි දැන් අර මං කිව්වේ. ශාරීරික පෙනුම වෙනස් කරගන්න උත්සාහ කරන අවස්ථා අපි දකින්න එමටයි. රටේ ලෝකෙත් ඒ තත්ත්වය තියෙනවා. එතකොට පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේගේ ලෞතුරු ධර්මය තුල මේ ජීවිතයේ තියෙන අර්ථය හරය ඔබ අප හැම දිනාටම දකින්ට දැක ගන්නට ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තව මෙනෙහි කරන්නට උපදෙස් දුන්නා. කොහොමද මේ සත්වයාගේ සම්මුතිය ලද ඔබ අප හැම දිනාම මව් කුසේ ප්‍රතිසන්දි ගත්ත ප්‍රතිසන්දි විඥානීට මෙලවට බිහිවන තෙක්ද මෙලව උපන් මොහොතේ පටන් ජීවත් වෙන්න හැම අවස්ථාවක්ම ඒ වගේම ජීවිතයෙන් අවසන් මේ ජීවිතේ විඥානය අවසන් කරන බැහැර කරවන මරණය සම්මුති මරණය දක්වාත් සිහියෙන් වාසය කරන්නට බුදුරජාණන් වහන්සේ උපදෙස් දී වදාළා. ඒ නිසා තමයි මේ ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් ජීවිතය පිළිබඳව මනා වැටහීමක් මේ සතිපට්ඨාන මානසිකාරය තුල යෝගීවරුන් අවබෝධ ඥාන වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලා ශීනාස්වරව මහරහතන් වහන්සේලා ප්‍රකෘති රහතන් වහන්සේලා ඒ වගේම සෝවාන් සකරදාගාමි අනාගාමි ආදී ආර්ය ඵලලාභී යෝගීන් වහන්සේලා උත්තමයන් වහන්සේලා ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධානලාභී ඥාන වැඩු අර්පණා සමාධි වැඩු ශ්‍රාවකයන් වහන්සේලා යෝගින් වහන්සේලා උත්සාහවත් වෙන්නේ ඒ ටිකට. එහෙනම් පින්වත්නි තථාගත අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙමින් අපට ලබා දුන්නු වටිනාම ලාභය මොකද්ද? ධර්ම ලාභයයි. දුර්ලභං සද්ධම්ම සවණං. සද්ධර්මයේ ශ්‍රවණය කරගන්න ලැබීම පරම දුර්ලභයි. ලිහිසි නෑ. සද්ධර්මයේ දේශනා කරගෙන ඒ දේශනාවන් ශ්‍රවණය කරගන්න ලැබෙනවාය කියන්නේ පරම දුර්ලභයි පින්වත්නි.
දැන් අද මේ බුද්ධෝත්පාද කාලය නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පවතින කාලයට කියන බුද්ධෝත්පාද කාලය කියලා. බුදුරජාණන් වහන්සේ ජීවත්ව ඉන්නේ ජීවමානව කාලයටත් කියන බුද්ධෝත්පාද කාලය. ඒ බුද්ධ ජීවමාන කාලයෙන් පස්සේ බුදු සසුන අතුරුදහන් වෙනකන් ශාසන ධර්මයේ නිර්මලව පවතින කාලයටත් කියනවා බුද්ධෝත්පාද කාලය කියලා. ඉතින් මෙන්න මේ බුද්ධෝත්පාද කාලය පින්වත්නි මොන තරම් වටිනා කාලයක්ද කල්පනා කරලා බලන්නකෝ. දැන් අපි මේ ලෝකෙහි අපේ ජීවිතයේ සැපේ මොකද්ද කියලා ඇහවම සාමාන්‍ය මිනිස්සු සාමාන්‍යත්වෝ දෙන උත්තරය මොකද්ද? කාම සැපය. කාම සැපේ තමයි ඉහළම සැපේ විදිහට ප්‍රතඥ මිනිස්සු සලකන්නේ. ප්‍රතඥ කියලා කියන්නේ මේ ඇලෙන බැඳෙන ගැටෙන මුලා වෙන බොහෝ සෙයින් කාම සම්පත් අභාගන යන කාම සම්පත් සොයන පිරිසට. අන්න ඒ ඔබ අපි මේ කාම ලෝකෙහි ප්‍රතඥ භූමියෙහි කාම සම්පත්ම සොයන්නට කාම සම්පත් සොයාගෙන ඒවා භුක්ති විඳින්නට ඒ කාම රසය ආස්වාදනීයත්වයෙන් වැළඳ ගන්නට උපාදාන කරන්නට අතීත දීර්ඝ සසරේ ඉඳන් පුරුදු වෙවි ආවා. ඒ පරිපූර්ණ පුරුද්ද නිසා මේ ජීවිතයේ කාම සම්පත් වලට අපි බොහෝ සෙයින් ඇලුම් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පහදා වදාළේ කුමක්ද? මේ සියලු කාමයන් අපට දුක උපදවන ධර්මයන් වශයෙන් කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. එනම් මේ කාමය කියන රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොඩ්ඩප්ප කාම, ධම්ම කාම. දකින රූපයේ දෙස බලබලා ඒ රූපෙහි ආස්වාදනීයත්වය විසිතුරු බව පිළිබඳවම ඇලිලා තණ්හාවෙන් උපාදානයෙන් දැඩිව අල්ලා ගන්නවා. රූපයට ඇලෙනවා. අජ්ජත්තංවා බහිද්ධා තමන්ගේ කියන මේ රූපෙටත් ඇලෙනවා, අන් අයගේ රූපවලටත් ඇලෙනවා. එතකොට මේ රූප කාමයේ ඇති වුණා. තණ්හාව ඇති වුණා. බලන්න, තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. එහෙනම් තණ්හාව ඇති වුණා රූපයට. මේ රූපය හැඩයි, මේ රූපය හොඳයි, මේ රූපය ලස්සනයි, මේ රූපය ඒ නිසා මට ඒ රූපෙහි තියෙන වටිනා අගය වටිනාකම ස්මරණය කරනවා, මානසිකාර කරනවා, රූපය පිළිබඳව අනුස්සතියක් හිතේ ඇති කරගන්නවා. ඒ සුඛ සංඥාවෙන්, නිත්‍ය සංඥාවෙන්, සුභ සංඥාවෙන්, සාරවත් සංඥාවෙන්. කොහොමද? හැමදාමත් මම හැඩයි, හැමදාමත් මම ලස්සනයි, හැමදාමත් මම මේ ජව සම්පන්නයි. ඔහොම හිත හිතා රූපය පිළිබඳව රූප මදයත් එක්කලා මාන්නය ඇති කරගන්නවා. අනේ මේ රූපය වෙනස් වෙලා යන්න පටන් ගන්නවා. එතකොට නිට්ටයයි සුඛයි ආත්මයි අනාදි වශයෙන් රූප උපාදානය තණ්හාව රූප මදය රූප කාමය තිවාගෙන ජීවත් වෙච්ච අර ප්‍රතඥ අඥානවන්තයා බොහොම ශෝක කරනවා. රූපය පිළිබඳවත් එහෙමනේ. දැන් තමා ඇලුම් කරගෙන හිටපු කෙනෙක් තමන්ගෙන් වෙන් වුණොත් හෝ වෙන් කළොත් හෝ මේ ලෝකෙ කොච්චර ඉන්නවද හිත හදාගන්න බැරුව සියදිවි නසාගත්ත තරුණයෝ. ඒ වගේම තරුණියන් කොච්චර ඉන්නවද? ඒ ඇයි? මේ රූපයට තියෙන ආස්වාදයට තියෙන මුලාව නිසා ඒ අර්ථ ධර්ම වටහා ගන්න තරම් ඥාන ශක්තිය මදිකම. ඒක ලපටි වයසේදී ඒ තරම් හයියක් නැහැ හිතට. නමුත් වයසට යනකොට මේ රූපයේ තියෙන ආදීනව දකින්න පටන් ගන්නවා. දැන් බලන්න අවුරුදු 20ක තරුණියක් ළඟින් අවුරුදු 80ක වයසක ආච්චාම කෙනෙක් තියෙනවා. ආත්තම කෙනෙක් තියෙනවා. 80ක 85ක තරමේ. අර අවුරුදු 20ක තරුණිය දෙස බලනවා එකවරකට
අවුරුදු 80 85 අර ආත්තම්මා දෙස බලනවා. එතකොට පේනවා වෙනස. එනම් මේ අවුරුදු 85 දී ජරා ස්වභාවයට පත් වෙලා දිරලා ගියපු කයක් දිරාගෙන ගියපු පොල්ලත්තක් වාගේ මේ ආච්චි අම්මගේ කය. නමුත් අර තරුණ කාන්තාවගේ ශරීර ස්වභාවය ඊට වැඩිය හාත්පසින් වෙනස්. ඒ වුණාට මේ අවුරුදු 80 85 තරමේ වයසක ආත්තම්මත් අර අවුරුදු 20 පෙනුමෙන් ජීවත් වුණා. මොකද වුනේ? අනිත්‍ය ස්වභාවයට පත් වුණා, ජරාවට ගියා, වෙනස් වුණා. අන්න පින්වත්නි, කායේ කායානුපස්සී විහෙරති. කය අනුව බලමින් සිහියෙන් හිතෙන් මේ අවුරුදු 20 පෙනුම තමයි 20 40 60 70 80 ඔහොම ගියේ. නම් අපි කාටත් මේ ධර්මතාවය ඒකාන්තයි, ආයි වෙනසක් නැහැ. අපි හැමෝම ජරාවටපත් වෙනවා. ඒ නිසා ජරාවටපත් වෙන මේ ජීවිතය පිළිබඳව නිත්‍ය වශයෙන්, ස්ථීර වශයෙන්, ආත්ම සංඥාවෙන්, සුභ සංඥාවෙන් ඥානවන්තය ගන්නෙ නැහැ. එහෙනම් අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටිමින්ජා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ කයි ඇත්ත හරිය, ඇත්ත ස්වභාවය පිළිබඳව සතිපට්ඨානෙ උපදව ගන්න. සතිය කියන්නේ සිහිය, ප ဋ ාණ කියලා කියන්නේ පිහිටුවා ගැනීම. නම් කය පිළිබඳව සිහිය පිහිටුවා ගන්නට මේ කායානුපස්සනා සතිපට්ඨානයේ වැඩෙන විදියට කායගත සති භාවනාමය වශයෙන් කර්මස්ථාන දක්වලා තියෙනවා. එතකොට කය පිළිබඳව අනවශ්‍ය තරමේ ඇලීමක් ඇතිවන්නේ නැහැ. ඔන්න කයෙහි ස්වභාවය ගැන. එතකොට පින්වත්නි, මේ කයෙහි ස්වභාවය ගැන ඊටාම අල්ප මාත්‍රි දැනින්වීමක් කළේ කියලා දුන්නේ. ඊළඟට ඒ රූපකාමය, කය පිළිබඳව රූපකාමය අඩු වෙන්න පටන් ගන්නවා. ශබ්දකාම, අපි කැමති බොහොම ලස්සන වූ, ප්‍රිය වූ, මනාප වූ, මිහිරි වූ හඬ අහන්න. දැන් ගීතත් ස්වර අහන්න කවුරුත් කැමතිනේ. දැන් ලෝකේ ඉන්න තරුණ මහලු මැදෙම කවුරුත් සින්දු අහන්න කැමති. නමුත් බණ අහන්න හැමෝම කැමති නෑනේ. දැන් වයසට ගිය ඇත්තෝ ඉතින් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි බණ අහනවා. ඒ සඳහා ඡන්දයක් තියෙනවා, ධර්ම ඡන්දයක් තියෙනවා. නමුත් තරුණ ළමයින්ට බණ ටිකක් අහන්න කිව්වොත් සමස්තය අහන්නේ නෑනේ. නේද? අනුපාතයේ 100ට බැලුවොත් 100ට 5ක් 10ක් වාගේ තමයි ධර්මයේ අහන්න තරුණ පිරිස් පෙළඹෙන්නේ. ඒ ඇතු 100ට ප්‍රතිශතයේ බොහෝ ප්‍රමාණයක් කැමති ආස්වාදයේ ඇති වෙන සින්දු අහන්න, ගීත අහන්න, කවි අහන්න අන්නේවට. නම් පේනවා මේ ලෝකෙහි ශබ්ද කාමයට සත්වයා ඇලෙනෝ අවිද්‍යාව නිසා. එතකොට ඒ තමන් ප්‍රිය වූ, මනාප වූ අයගේ හඬවල් අහන්න කැමති. දැන් ස්වාමියා කැමති බිරිඳ කතා කරනකොට අහන් ඉන්න. බිරිඳ කැමති ස්වාමියා කියන ඒවා අහන් ඉන්න. දෙන්නන්ට දෙදෙනා ප්‍රිය නම් මනාප නම් කැමති. ඊළඟට ඒ කැමති හඬ නැති වෙලා යනවා. අපි හිතමු දැන් ස්වාමියා බිරිඳ ජීවත්ව හිටියදී ස්වාමියා මිය යනවා. එතකොට ඒ හඬ අහන්න ලැබෙන්නේ නැහනේ. ඔය දැන් මලගෙවල් වල එහෙම කියන අනී ආයි කවදද වචනයක් අහන්න ලැබෙන්නේ? ආයි කවදද කතා කරන්නේ? ඔහොම අඬනවා. අහලා ඇතිනේ අපි අනන්තවත් අපිට ඇහෙනවා. ඒකයි මේ කියන්නේ. එතකොට මේ ප්‍රියයි, සුඛයි, සැපයි, මනාපයි කියලා අර ඇලිලා හිටපු ශබ්දය වෙනස් වෙනවා. සමහර වෙලාවට ජීවත්ව හිටියත් කතා කරගන්න බැරි වෙලා වචන පිට නොවන තැනටත්පත් වෙන ඕනේ. ආන්හිමත් තියෙන. එතකොටත් දුකයි. බලන්න එහෙනම් ශබ්දයට ඇලිච්ච නිසා, ශබ්ද කාමයේ නිසා ඊන් දුක හටගත්ත වෙනස් වෙන හින්දා. රූපකාම, ශබ්දකාම, ගන්ධ කාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම, ඒවත් එහෙම තමයි. ගන්ධ සුවඳ පිළිබඳව, රසය පිළිබඳව, ස්පර්ශය පිළිබඳව, ඊළඟට අවසන් වශයෙන් අරමුණු පිළිබඳව. හිතට අපි කැමති හොඳ අරමුණු වලට විතරයි. අපේ හිත සතුටු වෙන, අපේ හිත කැමති වෙන, හිත නිවන, හිත සනසන, හිත නලවන නේද? එවැනිවට කැමති. අපිට කවුරු හරි නිඳා කරනවා, අපහාස කරනවා, චෝදනා මුඛයෙන් කතා කරනවා. ඒවට අපි කැමති නැහැ.
නින්දා කරනකොට ශෝක කරනවා. අපහාස කරනකොට චෝදනා කරනකොට ශෝක කරනවා. ඒවට අපි කවුරුත් කැමති නැහැ. ගිහි පැවිදි කවුරුත් කැමති නැහැ. හැබැයි ඉතින් කැමති වුවත් නැතත් පින්වත්නි අද ප්‍රශංසා කරන කෙනාම හෙට නින්දා කරන්න පුළුවන්. නේද? අද අපට ආදරය කරන ඇලුම් කරන අයම හෙට අපිට චෝදනා කරන්න පුළුවන්. හිරිහැර කරන්න පුළුවන්. කායික දුක් දෙන්න පුළුවන් නේ. මානසික වේදනා දෙන්න පුළුවන්. එහෙනම් මේක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකෙහි තියෙන ස්වභාවය. දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ. මේ ලෝකය කියලා කියන්නේ දුක මත හටගත් ධර්මතාවයක්. දුක මත හටගත් මේ ජීවිතය දුකෙන් නිදහස් කර ගැනීම සඳහා කළ යුතු වන්නේ දුක අවබෝධ කිරීමයි. දුක අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕනේ. ජීවිතය අවසන් කරන තෙක්ම. දැන් රහතන් වහන්සේ නමක් වුණත් ඒ උත්තමයන් වහන්සේ දුක අවබෝධ කළාට කායික වශයෙන් පැමිණෙන දුක් නැත්තේ නැහෙනේ. දැන් අසනීප වැළඳීම් රහතන් වහන්සේටත් වෙනවා. එතකොට මේ කායික දුක් ඔක්කොම තියෙනවා නේද? හැබැයි මානසික දුකක් නැහැ. අපිට මානසික දුකක් තියෙනවා, කායික දුකක් තියෙනවා. ඇයි? අපි ඒ දුක පිළිබඳ අවබෝධ ඥානය, ප්‍රත්‍යක්ෂ කර ඥානය නැති හින්දා. දැන් රහතන් වහන්සේට තියෙන්නේ හේතු ප්‍රත්‍ය ඥානය පිළිබඳ ඒකයි ඒ කතාව. يعني මේ හේතුන් නිසා හටගත් මේ ජීවිතය හේතුන්ගේ වෙනස් වීම නම් වූ අනිත්‍ය දුක අනාත්ම ස්වභාවය නිසයි මේ වෙනස. ඒක තමයි දුක. ඒක දන්නවා. ඒක දකිනවා. ඒක අවබෝධයි. අපිට එහෙම නැහැ. අන්න ඒ නිසා තණ්හා දිට්ඨි මානත්‍ර කියන මෙන්න මේ කාරණා තුනෙන් තමයි අපි ජීවිතේ පරිහරණය කරන්නේ. තණ්හාවෙන් අල්ලගෙන. අපි කැමති දෘෂ්ටියකින් අල්ලගෙන නේද? අපි කැමති දෘෂ්ටියකින් අල්ල ගන්නවා. දෘෂ්ටිය කියලා කියන්නේ අපි මනින විදිනේ. එක එක දෘෂ්ටි වලින් අපි මැන ගන්නවා. මාන්නේ අදිමානෙන් නේද? ඔය තියෙන මානෙ කියන්නේ මානනීය මැනීම. එහෙනම් තණ්හා දිට්ඨි මාන කියන මේ කාරණා තුනෙන් තමයි අපි ජීවිතේ පවත්වන්නේ. නමුත් රහතන් වහන්සේ තණ්හාව විහත කරා, දිට්ඨිය විහත කළා, මාන්නේ විහත කළා, නිහත කළා. නිහතමානී කියන්නේ ඒකයි. නිහතමානී. එහෙනම් නිහතමානී කියන්නේ රහතන් වහන්සේට. දැන් අපි සාමාන්‍ය හරිදි කියනවානේ. අනේ හරි නිහතමානී පුද්ගලයෙක් කියලා. නෑ, නිහතමානී කියන වචනේ කියන්න බෑ. අනතිමානී කියලා තමයි ප්‍රත්‍යඥයන්ට කියන්න පුළුවන්. නිහතමානී කියන රහතන් වහන්සේගේ ගුණයක්. ඒ නිසා පින්වත්නි, එහෙනම් ලෞතර බුදුරජාණන් වහන්සේ ඔය ධර්මචාරිකාව තුලදී ලෝක සත්වයාට අනුදැන දේශනා කොට වදාළේ කුමක්ද? අප්පමාදීන භික්කවේ සම්පාදේත. අප්‍රමාදී වෙන්ට, අප්‍රමාදී වෙන්ට, අප්‍රමාදී වෙන්ට. බුද්ධ වචනේ එකයි. කුමකටද අප්‍රමාදී විය යුතු වන්නේ? ඔබට උපදුණු දවසේ පටන්, උපන් දවසේ පටන් මරණයට ඇදගෙන යන අන්තිම ශ්‍රණය දක්වාම ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ආදී දුක් රැසක් තියෙන බව දැනගන්න. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. උන දුක පිළිබඳව බුද්ධ වචනේ. ඉතින් හට ගැනීමත් දුකයි, මව් කුසේ හට ගැනීම දුකයි. ඒක අපිට මතක නෑ, අත්දැකීම විස්තර කරන්න තරම් නුවණක් නැති නිසා. හට ගන්න වෙලාවෙත් දුකයි, ලදරු වයසෙත් දුක් විඳිනවා. එහාට හැරෙන්න මෙහාට හැරෙන්න බැරුව, කර ගියා ගන්න බැරුව, මල මුත්‍ර තවරගෙන නේද? ඊළඟට වයසට යනකොට දුකයි. ඇයි හේතුව? මේ කය දිරනවා, අතපය පණ නැති වෙනවා නේද? දැන් අතපය රිදෙනවා, නොඑක් විදිහ කැක්කුම් ඇති වෙනවා, කායික දුක් ඇති වෙනවා. ඒක දුකයි. ව්‍යාධිපි දුක්ඛෝ. අවසානයේ මානසික වශයෙන් අප්‍රමාණ දුක් විඳිනවා.
ඒක මහ දුකක්. ප්‍රිය වූ මනාප වූ අයකින් වෙන් වෙන එක දුකයි. අප්‍රිය අමනාප අයක ඇසුරු කරන්න ජීවත් වෙන්න ලැබෙන එක දුකයි. කොටින්ම කියනවා නම් ප්‍රාර්ථනා කරගෙන හිටපු දේවල් සුන් වෙන එක දුකයි. ඉච්ඡා විඝාත දුක්ඛය කියනවා. බලාපොරොත්තු සුන් වීම කොච්චර දුකද? යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියන්නේ ඒක. යම ප්‍රාර්ථනා කරගෙන ඉඳලා නැති වුනහම දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කොටින්ම කියනවා නම් මහණෙනි පංච උපාදානස්කන්ධයම දුකයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ධර්ම පහ. එනම් මේ ජීවිතේ ජීවත් වෙනවා කියන්නේ මේ උපාදානස්කන්ධ පහ වැඩිමයි වෙන මොනවත් නෙවෙයි. එහෙනම් පංච උපාදානස්කන්ධයන් පෝෂණය කරමින් පංච උපාදානස්කන්ධයන් වැඩි දියුණු කරමින් පංච උපාදානස්කන්ධය තව තවත් ඉදිරියට ප්‍රතිලාභ කර ගන්නට තණ්හා දිට්ඨි මානාදී වගුරුවමින් ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මනසින් කටයුතු කරලීමයි අපි මේ ජීවත් වෙනවා කියන්නේ. ගැඹුරු කාරණයක් මේ කෙටියෙන් කිව්වේ. එහෙනම් මේ ජීවිතේ දිගින් දිගට ලබන්න සසර තව තව ලබන්නට හේතු කාරණා තමයි මේ අපි රැස් කරන්නේ. නේද? ඇහෙන් රූප බලන්න ආස කරනවා. ඒ ආසාවෙන් දැක්ක රූපය ආසාවෙන් අල්ල ගන්නවා, උපාදාන කරනවා, අයිති කර ගන්නවා. ශබ්දයත් එහෙමයි, ගඳ සුවඳත් එහෙමයි, රස තිත්ත ආදියත් එහෙමයි, ස්පර්ශයත් ওই විදිහට ඒ ධර්ම ගැන ඇලෙනවා. ඒවා ලැබෙනකොට ඇලෙනවා, ඒවා වෙනස් වෙනකොට ගැටෙනවා, තරහ උපදව ගන්නවා, දේශ මූලික හිත් වැඩ කරනවා. ඊළඟට තරහ විදිත් මුලා වෙනවා, ඇලීමිදිත් මුලා වෙනවා. අන්න බලන්න. රාග ද්වේෂ මොහ උපදවන අප්‍රමාණ අකුසල් උපදවගෙන භවයෙන් භවයට නිරයන් උපපජ්ජති පෙත්ත විසේ උපපජ්ජති නොඑක් ප්‍රේත විෂයන් වල උපදිනවා දුක් විඳිනවා සසර යනවා. ඉතින් මෙන්න මේ ගමන ආරභත නික්කබත යුඤ්ජත බුද්ධ ශාසනේ තුනාත මච්චුනෝ සේනං නලා ගාරං වකුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයි අපමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිසති. ආරම්භත වීරියෙන් ආරම්භ කරනවා. නික්කමත හොඳට ඒ වීරිය පවත්වාගෙන යනවා. යුඤ්ජත බුද්ධ ශාසනී මේ බුද්ධ ශාසනයේ අර්ථයේ පිණිස බුද්ධ ශාසනයෙන් අර්ථයක් අවබෝධයක් පිණිස අපි අප්‍රමාදීව සිල් රකිනවා. සමාධි සති භාවනා වඩනවා. ප්‍රඥාව දියුණු කරනවා. ස්කන්ධ පහ ගැන, ධාතු ධර්ම 18 ගැන, ආයතන 6 ගැන අනිත්‍ය දුක අනාත්ම වශයෙන් පින්වත්නි බොහොම බලවත් වීරියෙන් ආරම්භ කරලා එහි අනිත්‍ය වඩනවා. පවත්වාගෙන යනවා වඩමින්. අතරමඟදී වෙනස් කරගන්නේ නැහැ. අනිත්‍යයි කියලා හොඳට තදින් වඩමින් ඉඳලා එකපාරටම ලස්සන රූපයක් දැකපු ගමන් පරණ රූපෙට වැඩි අනේ සැපයි කියලා හිතනවා නම් අන්න අනිත්‍ය සංඥාව අතරමඟ නැතර වුණා. එහෙම වෙන්න බෑ. කොයි වගේද? ආරම්භත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ තුනාත මච්චුනෝසේනං නලාගාරංව කුංජරෝ හස්ති රාජේ බටකොළ ගයක් සුණු විසුණු කරලා දාන්නේ බොහොම පහසුවෙන්. ආන්ගේ වගේ මේ රාග ద్వේෂ මෝහ ආදී කෙලෙස් ධර්ම අර හස්ති රාජයා බටකොළගේ සුණු විසුණු කරලා දානවා වගේ ඥානවන්ත වීරවන්ත සත්පුරුෂ ගිහි පැවිදි අපි ඒ කෙලෙස් ප්‍රහාණය කරන්නට කියනවා. සාදු සාදු බලන්න. තුනාත මච්චුනෝසේනං නලාගාරං වකුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙසති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිසති. යෝ යමෙක් ඉමස්මින් ධම්ම විනේ මේ ධර්ම විනය දෙකයි අප්‍රමාදීව හැසිරিলা පහය ජාති සංසාරං මේ සංසාර දුක්ඛය ප්‍රහාණය කරලා ජාති දුක ජරා දුක ව්‍යාධි දුක ආදී දුක් ප්‍රහාණය කරලා දුක්ඛ සන්තං කරිසති දුක අවබෝධ කරගෙන අමා මහ නිවන් ධර්මය අවබෝධ කරනවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා.
එහෙනම් බලන්න පින්වත්නි මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙන් මෙහා අපට කිසිම සැපයක් ලබන්න බෑ. දැන් අපි හිතුවත් කොච්චර මේ සැපයි කියලා මේ ලෝකේ අපි ඇලින්නේ මොනවටද? දැන් ලෝකයේ දිහා බැලුවම අපේ රට දිහා බලන්න. මේ රටේ ලෝකේ මේ ප්‍රශ්න කරදර මොකද? රටවල් අතර ප්‍රශ්න, ගෙවල් අතර ප්‍රශ්න, ගම් අතර ප්‍රශ්න නේද? ඔවුන් අතර ප්‍රශ්න මොකද මේ? හේතුව තමයි පින්වත්නි තණ්හාව. හොඳට මතක තියාගන්න. මට ඕනි. මට වැඩියෙන් ඕනෑ, මට වැඩි කොට ඕනෑ කියලා තණ්හා කරනවා. හොඳට හිතලා බැලුවොත් මූල බීජය තමයි තණ්හාව. ඒවා නැති වෙනකොට ඔන්න ගැටෙන්න පටන් ගන්නවා. ඒකයි හේතුව. එතකොට එහෙමනම් මෙන්න මේ ස්වභාවය අවබෝධ කරන්න උත්සාහවත් වෙනවා නම් බොහෝම දුක අඩුයි. රහතන් වහන්සේට එහෙම ගැටීමක් නැහෙනි. ඉතින් අන්න ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තරම් අපට වෙන පිහිටක් නැහැ මේ හිත සුවපත් කරගන්නට. අවසානයේ අසුකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයං. මේ මොන විදිහේ සම්පත් තිබුණත් අතහරින්න වෙනවා, හිස් අතින්ම යන්න වෙනවා. දැන් අපි ගොඩාක් ඇලෙන්නේ මොනවටද? ඒවම රත්තරන් වලට ඇලෙනවා. මුතු මැණික් වලට ඇලෙනවා. දියමන්ති වලට ඇලෙනවා. නේද? මුදල් වලට ඇලෙනවා. තනතුරු වලට ඇලෙනවා. බලයට ඇලෙනවා. ස්ත්‍රීන්ට පුරුෂයෝ ඇලෙනවා, පුරුෂයන්ට ස්ත්‍රී ඇලෙනවා. බලන්න ඔක්කොම ඇලෙනවනේ. ඉතින් අපි බලන්නේ අනේ මගේ වස්තුව වැඩි වේවා, මගේ සැපේ වැඩි වේ. ඕකනේ හැමදාම අපි හිතන්නේ. අපි හිතමු මෙහෙම එහෙම හිතන කෙනෙකුට මේක ලැබෙන්නේ නෑ මං කිව්වට. මේ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු ටික අතුරුදහන් වේවා. දැන් එක මිනිස්සෙක් ඉඳලා ඔක්කොම අතුරුදහන් වෙනවා. දැන් එක මේ හිතන මිනිස්සයා විතරයි මේ ලෝකේ ජීවත් වෙන්නේ. අර කලින් ජීවත් වෙච්ච මිනිස්සු ඔක්කොගෙම රත්තරන් ටික, මුතු මැණික් ටික, රන් කහවණු ඕවා ඔක්කොමයි, ගෙවල් දොරවල් යානවන ඔක්කොම ටික මේකට අයිති වෙනවා. දැන් සැපයිද? දැන් බොහොම සැපයි. ඒ ඔක්කොම අයිති වුණානේ. ඔක්කොම අයිති වුණා. ඒ මාත්‍රි දිදින අනේ මට ඔක්කොම අයිති වුණා. හැබැයි මෙයාට කතා කරන්න කෙනෙක් නැහැ. ඇසුරු කරන්න කෙනෙක් නැහැ. ඔක්කොම දැන් නැහැනේ. ඔක්කොම මැරෙලයි කියමු. එක්ක ඝාතනය කළා කියමු. දැන් කවුරුවත් මිනිස්සෙක් නැහැ, කතා කරන්න නැහැ, hina වෙන්න කෙනෙක් නැහැ, සම්බන්ධකම් පවත්වන්න කෙනෙක් නැහැ. ඔක්කොම ඉවරයි. හැබැයි ධනෙ ඔක්කොම ටික තියෙනවා. එතකොට සැපයිද? හිතට නැහැ. කිසිම සැපයක් නැහැ. ලෝකෙම ධනෙ තිබුණත් වැඩක් නැහැ කියලා එතකොට හිතනවනේ. දැන් බලන්න ඕක තමයි தත්ත්වය. එහෙනම් මේ අපි ඇලුම් කර ඇලි බැඳි මුලා වෙවි. ආත්ම භාවය පවා කෙලසගෙන වචනයෙන් පව් රැස් කරන. කොච්චර වචනයෙන් පව් රැස් කරනවද? කොච්චර තමන්ගේ අත්පාවලින්, කායික ක්‍රියාවලින් කොච්චර පව් උපදවනවද? අකුසල් උපදවනවද? හිතෙන් කොච්චර මවමවා දේශ කරනවා, ක්‍රෝධ කරනවා, පලිගන්න චේතනා උපදවන කොච්චර අකුසල් උපදවනවද? ඉතින් මේ විදිහට ගොඩාක් අපේ මේ ජීවිතයේ අකුසල් උපදවගෙන අවසානයේ කොහෙටද යන්නේ? කිසි කෙනෙක් දන්නේ නැහැ මරණයෙන් පස්සේ කොහෙට අපි තල්ලු වෙයිද කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා බොහෝ දෙනෙක් പ്രേත ලෝකයේ උපදිනවා, අසුර අපායේ උපදිනවා, තිරිසන් අපායේ උපදිනවා, නිරයේ උපදිනවා. මහ පොළොවේ පස් වාගේ බොහෝ දෙනෙක් අපාවල උපදිනවා. තථාගතයන් වහන්සේගේ නියමත මහපට ඇඟිල්ලේ දකුණු ශ්‍රී හස්තයේ නියමත තිබුණු පස්වල්පය වගේ අඩු පිරිසක් ආයි සුගතියේ මනුස්ස ලෝකයේ උපදිනවා. දෙව්ලොව උපදිනවා. ඉතින් එතෙන්ට යන්නද අපි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් එනකොට අරගෙන ආවිත් නැහැ, යනකොට අරගෙන යන්නෙත් නැහැ කාම සම්පත්, භෞතික සම්පත්. එහෙනම් කුමක්ද කරන්න ඕනේ? හිස් අතින් ආව, හිස් අතින් යන ගමනේදී අකුසල් රැස් කරගෙන පොදි බැඳගෙන යන්න නම් එපා. ඒක වටින දෙයක් නෙවෙයි, මනුෂ්‍යත්වයටවත් වටින්නේ නැහැ. ඒ නිසා ලෝතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ අද මේ උතුම් නිකිනිපුර 15ක් පොහොව දවසේදී මේ දහම් පණිවිඩයෙන් ගන්ට කුමක්ද? මේ ලෝකේ හටගත් සියලුම ධර්මතාවයන් හේතුන්ගෙන් හටගත් දේ විනාශ වෙනවා. අපි ඇතුළුව පණ ඇති පණ නැති අපි හැමෝම ඒ නිසාවෙන් මේ සියල්ල අපි ප්‍රත්‍යවේක්ෂාවෙන් පරිහරණය කරලා නුවණින් වාසය කරනවා කියන අදිෂ්ඨානය ඇති වෙන්න ඕනේ. ඉතින් අද වගේ උතුම් දවසකනේ
අනන්ද මහරහතන් වහන්සේ බවට පත්වන ආනන්ද මාහිමියන් වහන්සේ අරිහත්වයට පත්වෙච්ච දවස. ඒ වගේම මහා වටිනාම ධර්ම සංරක්ෂණය ආරම්භ වුණා. ප්‍රථම ධර්ම සංගීතය පැවැත්වුණා. මහකසුප් මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන්. ඒ වගේම ශාසනික වශයෙන් විනයමය වශයෙන් පසුවස් සමාදන් වීම සිද්ධ වීම ආරම්භ වෙන අවපෑලවිය නේද හෙට දවසේ. ඉතින් මේ වගේ වටිනා උතුම් දේ සිද්ධ වෙච්ච මේ උත්තරීතර දවසේදී ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ ධර්මය අපට ප්‍රතිලාභය වුණා. යම් වෙලාවක් කාල පරිච්ඡේදයක් වෙන් කරගෙන ඒ නිසා අද මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් මෙලොවම ආනිසංස අප්‍රමාණව ලැබුණා. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විචරති දිට්ඨින් උජුං කරෝති චිත්තමස්ස පසීදති. නොඇසූ ධර්ම කරුණු අහන්න ලැබෙනවා. ඇසූ දහම් කරුණු මනාව පිරිසිදුව වටහා ගන්න ලැබෙනවා. කංකං විචරති සැක සංකා දුරු වෙනවා. දිට්ඨින් උජුං කරෝ ධර්ම දැනුම දෘෂ්ටිය ඍජු වෙනවා. සම්මා දෘෂ්ටිගත වෙනවා. චිත්තමස්ස පසීදති සිත සමාධිමත් වෙනවා ධර්මයටම යොමු වෙනවා. ඉතින් මෙන්න මේ ආනිසංස මෙලොවම ලැබමින් ඔබ හැම දිනාගෙම අද උතුම් දවස නිවන් දකින්න දවසක් ධර්මාවබෝධය කරන දවසක් පාරමී ධර්ම වැඩෙන දවසක් කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා විසුද්ධියට පත්වන උත්තරීතර දිනයක් බවට පත්වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අද රූපවාහිනිය ඔස්සේ ඔබ අප හැම දෙනා මේ ධර්ම ශ්‍රවණය තුලින් උපදවාගත් කුසල ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් අමා මහ නිවන් සුව පිණිසම වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංස කුසල බලයෙන් හැම දිනාටම අමා සැපතම සැලසේවා.